ප්‍රේමවන්ත දරුවනි. අලුත් දවසකදී අලුත් බලාපොරොත්තුත් සමග දිවැසියේ දෝංකාරය රැගෙන මා ඔබේ නිවසට ගොඩ වදින්නේ. තවත් බලාපොරොත්තුවක් ඔබට දෙන්න සමිදානන් වහන්සේ තුළම අධිෂ්ඨාන කරගෙනයි. දිවැසිවරුන් ගැන අධ්‍යයනය කළ යුත්තේ ඇයිදයයි කියා මේ වන විට ඔබ සමග යම් චූටි අදහසක් සාංකාවක් ඔබ ළඟ තිබෙනවා. පුංචි අදහස් මාලාවක් ඔබත් සමග මම කතිකා කළා. ඔබට යම් තේරුමක් තිබෙනවා. දැන් ඒ තේරුම මත හිඳගෙන දිවැසිවරයා යන පෞරුෂ ලක්ෂණය නොහොත් දිවැසිවරයාව තේරුම් ගැනීම සඳහා මම ඔබට ආරාධනා කරනවා. සූදානම් වෙන්න. අපි දිවැසිවරයාව නිර්වචනය කර ගනිමු. දැන් දිවැසිවර ජෙරමියා හා දිවැසිවර එසකියල් අපට කතා කරනවා ඊශ්‍රායෙල් ජන සමාජය තුළ හිටියා වූ යම් පන්ති කාණ්ඩ කීපයක් පිළිබඳව. පළවෙනි කාණ්ඩය තමයි පූජකයා, දෙවන කාණ්ඩය තමයි ප්‍රඥාවන්ත මිනිසා, තුන්වෙනි කාණ්ඩය තමයි දිවැසිවරයා, සේජර්ස්. තව විදිහකින් කියනවා නම් දෙවිඳුන්ට කැප වූ අභ්‍යන්තරීක අත්දැකීමක් ඇත්තා වූ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයක සිටියා වූ මිනිසෙකු ඔවුන් බොහෝ විට හැඳුන්වා ප්‍රඥාවන්ත මිනිසෙකු හැටියට. ඒ ප්‍රඥාවන්ත මිනිසුන් අතර උන්නා වූ පූජකයා හෝ දිවැසිවරයා ඔවුන්ට දෙවි සමිදානන් වහන්සේ පිළිබඳව කතිකා රැගෙන එනවා. දැන් ජෙරමියා දිවැසිවරයාගේ පොතේ 18 පරිච්ඡේදයේ 18 වගන්තිය. Then they said, "Come and let us devise plans against Jeremiah. For the law shall not perish from the priest, nor counsel from the wise, nor the word from the prophet." එන්න අපි ජෙරමියාට විරුද්ධව සැලසුම් කරමු. අපට නීතිය සම්පාදනය කිරීමට පූජකයන්ද, අවවාද අනුශාසනා කිරීමට ප්‍රඥාවන්තයන්ද, දෙවිඳුන්ගේ වචනය අප වෙත රැගෙන ඒමට දිවසිවරයන්ද බොහෝ සිටිනු ඇත කියලායි ඔබ කියයි. එතකොට ඔබට පැහැදිලි වෙනවා පැරණි ඊශ්‍රායලයේ අද මේ අපි දිවසිවරයායයි කියා කියන කෙනාව තේරුම් ගන්න යද්දී පැරණි ඊශ්‍රායලයේ තුල තිබිච්ච ඒ දිවසිවර ස්වභාවයට, කාර්යභාරයට, තත්වයට අදාළ වූ ළඟ වූ තව චරිත කීපයක් තිබුණා. ප්‍රධානතම චරිත කීපය අතුරින් අප වැදගත් ලෙස අපි තේරුම් ගන්නට ඉගෙන ගන්නේ පූජකයා ගැන, ප්‍රඥාවන්ත මිනිසා ගැන, දිවසිවරයා ගැන. එසකියල් දිවසිවරයාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ මෙන්න මෙවැනි සමාජ කාණ්ඩ 3ක් පිළිබඳව කතා කරනවා. Disaster will come upon disaster. Rumor will be upon rumor. Then they will seek a vision from a prophet, but the law will perish from the priest and counsel from the elders. මොකක්ද ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ? ඒකෙන් කියන්න උත්සාහ කරන්නේත් අර පෙර කිව්ව කතන්දරයම තමයි. දේව දර්ශනයක් දිවසිවරයාගෙන්, නීතිය පිළිබඳ ඉගැන්වීමක් පූජකයාගෙන්, අවවාද අනුශාසනාවක් ප්‍රඥාවන්ත මහලු මිනිසාගෙන්. එබැවින් අපට දැන් තේරෙනවා පැරණි ඊශ්‍රායලය තුළ දිවසාවලිය පිළිබඳව ලොකු තේරුම් ගැනීමක් හා සමාජ පන්තියක් හැටියට සකස්වීමක් ඒ තුළ තිබුණා. නිතියට අනුකූලව, තෝරාවට අනුකූලව there were at least 5 classes of instructors to which the people looked for guidance. මේ අනුව අපි ගියෝතින් තෝරාවට මිනිස්සු තමන්ගේ ජීවිතය සාක්ෂාත් කරගන්න, දේව වචනය නිර්වචනය කරගන්න, අනාවරණය වූ දේව වචනයට සුදුසු වූ නිර්වචනයක් ලබාගෙන ඒ අනුව ජීවත් වෙන්න ප්‍රඥාවත් නිර්වචනයත් හොයාගෙන වුන් ගියා සමාජ කාණ්ඩ 5ක් වෙතට. පළවෙනි කාණ්ඩය law giver. තෝරාව
තේරුම් බේරුම් කර දෙන්නා නීතිඥයෙක් ඔවුන් සමග සිටියා. ඔවුන්ගේ නීතිය දේව නීතියයි. ඒ දේව නීතිය තීරණය තේරුම් බේරුම් කර දෙන්නට එය උගෙනගත් කෙනෙකු, එය පරිහරණය කරපු කෙනෙකු වුණා. Since the law was given, but once there would be necessity only one lawgiver. සම්ප්‍රදායට අනුකූලව එක ලෝගිව එහෙම නැත්නම් නීතිය සම්පාදනය කළ එක්කෙනයි හිටියේ. ඒ වෙන කවුරුත් නොවේයි මෝසස්. මෝසස්ගේ පරම්පරාව හා සම්ප්‍රදාය ගුරුකුලය අනුගමනය කළා වූ සමහර අයවනුන් උන්නා. දැන් අපි දන්නවා මෝසස්ට සීනායි කන්ද මුදුනේදී නීතිය තෝරාව දෙන අවස්ථාවේදී 72 දෙනෙක් මහල්ලෝ මෝසස් සමග කඳු මුදුනේ සිටිය බව. නීතිය නිර්වචනය කරන්නට මෝසස් සමග සන්ධානගත වූ අය. මෙන්න මේ පන්ති පරම්පරාව නීතිය නිර්වචනය කරමින් ගියා. එතකොට මිනිස්සු මෙන්න මේ පරම්පරාවෙන් නීතිය පිළිබඳ දැනීම ලබා ගත්තා. දැන් අපට නෙහෙමියාගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය කියනවා Book of the Law of Moses. අපට මේ වචනේ හම්බ වෙනවා. මෝසස්ගේ නීති ව්‍යවස්ථා පොත. එයින් පැහැදිලි වන්නේ ලෝගිවර් නැත්නම් නීති සම්පාදකයා මෝසස් බවයි. නෙහෙමියාගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. Which the Lord had commanded by Moses. Which the Lord had commanded by Moses. දැන් එතකොට අපට තේරුම් බේරුම් වෙනවා මෝසස් මූලික කරගත්තු නීති සම්පාදනයක් තිබුණා. අපට ඒ වගේම හම්බ වෙනවා නෙහෙමියාගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ ඉඳලා 14 වෙනි වගන්තියට. God gave Israel just ordinances and true laws, good statutes and commandments, and commanded them precepts, statutes and laws by the hand of Moses, your servant. ඉස්රායිල්ලියෝ ශුද්ධ වූ තැරැන් වහන්සේ නීතිය රෙගුලාසිය ව්‍යවස්ථාව ක්‍රමවේද සියල්ලම මෝසස්ගේ අතමතින් මෝසස් තුළින් ඊශ්‍රායිල් සෙනග වෙත දානය කළාය කියලා නෙහෙමියා සඳහන් කරනවා. For the law was given through Moses. ජුවාම්තුමාගේ සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය. මෝසස් මගින් ව්‍යවස්ථාව දෙන ලද්දේය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් වරප්‍රසාදය දෙන ලද්දේය කියලා අපට කියනවා. ඒ තව ටිකක් එහාට ගිය කතන්දරයක්. වරප්‍රසාදය ආවේ දිවසිවරුන්ගේ අන්තිම ප්‍රකාශ වීම නොත් සදාතනික දිවසිවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින්. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. එබැවින් පැරණි ඊශ්‍රායලයේ ලෝගිව කියලා කිව්වේ මෝසස් ප්‍රමුඛ පැලැන්තියටයි. එතකොට විශේෂයෙන් මෝසස්ටයි. එතකොට අපි දැනගෙන හිටියා නීතිය දැනගන්න මෝසස් අවශ්‍ය වුණා. මෝසස්ගෙන් පැවතෙන නීතිය එසේ සම්පාදනය කොට නිර්වචනය කරන්න තව කණ්ඩායමක් හිටියා. Did not Moses give you the law? මෝසස් නෙවෙයි සැබවින්ම මේ නීතිය දුන්නේ මෝසස් තුළින් දෙවියන් වහන්සේ. ජෝන් නැත්නම් ජුවාම්තුමාගේ සුභාරංචියේ 7 පරිච්ඡේදයේ 19 වෙනි වගන්තිය. ඔය ලෝගිව කියන සමාජ කාණ්ඩයට අමතරව දෙවනුවට අපට හම්බ වෙන්නේ පැරණි ඊශ්‍රායලයේ වයිස් මෙන් ප්‍රඥාවන්ත මිනිසුන්. මේ අය සේජර්ස් නැත්නම් තාපසයන් හැටියට ජීවත් වෙච්ච අය. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ජීවිතය කැප කරේ ආධ්‍යාත්මික අත්දැකීමක් උදෙසා තමන්ගේ ඥානය හා ප්‍රඥාව කැප කරන්නටයි. ඔවුන් ගනුදෙනු කළේ දිව්‍යමය ස්වභාවය සමග. ඔවුන් ගනුදෙනු කළේ දිව්‍යමය ස්වභාවය සමග. අපි ඒ තේරුම් ගන්නට උත්සාහ කළමු. The function of these was to give counsel, sound advice on matters of life. දැන් මේ වයිස්මෙන් මේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රධාන අරමුණ වුණේ ජීවිතයේ ඇති ප්‍රශ්න ගැටලු වේදනා දුක්ඛ දෝමනස්ස මේ ආදී සියල්ල ජය ගැනීම සඳහා නීතිය තෝරාව
නවීම් දිවසාවලිය මත පදනම් වූ නිර්වචන සැපයීමයි. එය වයිස්මෙන් නැත්නම් අපි කියනා විදිහට ප්‍රඥාවන්තයන් මගින් සිද්ධ වුණා. තවත් ආකාරයක අනිකුත් සංස්කෘතීන් වල වයිස් මෙන් කියන කොටසට වඩා හිටියේ වයිස් විමෙන් ඔරකල්ස් පේන කියන්න. මෙන්න මේ අය දෙවිඳුන්ගෙන් අහලා ජනතාවට යම් යම් දේ කිව්වා හැටියක් තමයි ඒ පැරණි මැද පෙරදිගදී අපි දැක්කේ. in ancient near east කියලා අපි කියනවා. ඒ පැරණි මැද පෙරදිග අපි දුටුව තවත් එක් චරිතයක්. දැන් මේ විදිහට අපට කියන්නට පුළුවන් 2 සාමුවෙල් 14:1-24 විශේෂයෙන් දෙවන පදයේදී the first mention of a wise person is the wise woman. ඒක සාමුවෙල්ගේ පොතට අනුව වයිස් කියන නැත්නම් ප්‍රඥාවන්ත මිනිසා හෝ ගැහැණිය කියන එක මුලින්ම අපට හමුවන්නේ ගැහැණියක්. ඒ 2 සාමුවෙල්ගේ පොතේ 1:24 දක්වා විශේෂයෙන් දෙවන වගන්තිය. දෙවන සඳහන් වෙන්නේ වයිස් වුමන් කියන එක 2 සාමුවෙල් 20 පරිච්ඡේදය 16 වගන්තියේ ඉඳලා 22. මේ විදිහට අපි දකිනවා ජීවිතය ගැන ඇසූ පිරූ තැන් ඇති මිනිසුන් හා ගැහැණුන් ඒ ජන සමාජය තුළ ඉඳමින් ජන සමාජය තුළ ඉන්න මිනිසුන් හා ගැහැණුන් වෙත ජීවිතයේ ජය ගැනීම උදෙසා ජීවිත යථාර්ථය දේව නීතිය සමග එකතු කොට නිර්වචනය කරමින් ඔවුන්ට අනුශාසනා කළ බව. The most outstanding wise man in the Old Testament was Solomon. අපි දන්නවා ප්‍රඥාවන්තයන් අතර ප්‍රඥාවන්තයා වන්නේ දාවිද්ගේ පුත් සොලොමොන්. සොලොමොන් විසින් ප්‍රඥාව සම්බන්ධ බොහෝ දෑ ඊශ්‍රායලයට සපයනවා. දැන් බලන්න මම දෙන උදාහරණ. දැන් his request for wisdom in Kings රාජාවලිය 1 පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වගන්තියේ ඉඳලා 9 දක්වා අපට තේරෙනවා සමිදානන් වහන්සේ සලමුන්ගෙන් අහන ප්‍රශ්නයට උත්තරයක් ඇටියට ඔහු දෙන්නේ මට ප්‍රඥාව දෙන්න. දෙවි සමිදානන් වහන්සේ උත්තර දෙනවා 10 වෙනි වගන්තියේ හා 13 වෙනි වගන්තියේ ඔබට ප්‍රඥාව ලැබෙන බව. එබැවින් ප්‍රඥාව කියන දේ අතිශයින් බලගත්. දැන් ශුද්ධ ලියවිල්ලේ ප්‍රෝටෝටයිප් ඕතර්ෂිප් එහෙම නැත්නම් ඒකීය කර්තෘත්වය පිළිබඳව කතා කරනවා. ඒක තමයි කර්තෘත්වය. කවි ගැන කිව්වොත් ඒ නම පමණයි. නීතිය ගැන කිව්වොත් මෝසස්. ප්‍රඥාව ගැන කිව්වොතින් සලමොන්. ගීතාවලිය ගැන කිව්වොතින් ප්‍රශංසාව ගැන කිව්වොතින් වැළපීම ගැන කිව්වොතින් දෙවිඳුන්ට තුති ගැන කිව්වොතින් ඒ දාවිත්. මේ විදිහට අපි ඒකට කියන ප්‍රෝටෝටයිප් ඕතර්ෂිප්. එක දෙයකට සීමා වුණු විශේෂඥ වුණු කර්තෘත්වය. දැන් මේ අනුව මේ ප්‍රඥා සාහිත්‍යයේ ප්‍රධානියා වුණේ සලමොන්. සලමොන්ගේ මේ ප්‍රඥාව සමග එන කථාන්තර දිවසාවලිය තේරුම් ගන්න අපට උපකාරී වෙනවා. Solomon's wisdom excelled that of all others of his days. හැම කෙනෙකුටම වඩා මහ ප්‍රඥාවක් ඔබට තිබූ බව එක රාජාවලිය 4 පරිච්ඡේදයේ 29 වගන්තියේ 34 දක්වාත් 10 පරිච්ඡේදයේ 1 සිට 10 දක්වාත් අපට උගන්වනු ලබනවා. දැන් මේ අනුව මේ මිනිසුන්ගේ ප්‍රඥාව ඊශ්‍රායල් සෙනගට දුන්නු පොත් අපේ බයිබලයේ තියෙනවා. ජෝබ්ගේ පොත, ප්‍රෝවර්බ්, හිතෝපදේශය, එක්ලේසියාස්ටස් and Song of Solomon. සොලොමොන්ගේ ගීතිකා, උපදේශකයා හෙවත් සිරාක් මේ ආදී වශයෙන් විවිධ පොත් ධර්මෝපදේශය, ධර්මදේශකය ආදී බොහෝ පොත් තියෙනවා. මේවයින් අපට පැහැදිලි වෙනවා ඊශ්‍රායල් සෙනග මේ wise men and women කියන අය වෙත ප්‍රඥාවන්ත ගැහැණුන් හා මිනිසුන් වෙත ගොස් දෙවිඳුන්ගේ වචනේ නිර්වචනය හෙව්වා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. The wise men did not appeal directly to the conscience as did the prophets. දැන් මේ wise men and women මිනිස් විඥාණයට සවිඥානිකව සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් එකපාරටම මනුස්ස මොළයට කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ ඉගැන්වීම් හරි පළල්.
ඔවුන්ගේ ඉගැන්වීම් හරි පළල් වෙන්නේ ඒවයේ තේරුම් ගැඹුරු නිසා. ඒවයේ තේරුම් ගැඹුරු නිසා. එතකොට අපිට මේ අනුව තේරුම් ගන්නට පුළුවන් ඔවුන්ගේ ඉගැන්වීම් ගැඹුරු වෙන තරමටම දිවසිවරුන් වගේ කෙලින් ඍජුව කතා කරන්නේ නැති ඉගැන්වීම් ඔවුන් සමග තිබුණා. But rather to the mind through the counsel and arguments, though their ultimate aim was to reach the conscience and through it influence life and conduct. අරමුණ පරමාර්ථය වන්නේ ජීවිතයේ හැඩගැස්ම එළබා දෙන්න, නමුත් එය ඍජුව ප්‍රකාශ කළේ නැහැ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, ඔය කොට්ටාසය තමයි අපට දෙවනුව හම්බ වෙන කොට්ටාසය. තුන්වෙනුව හම්බ වෙන කොට්ටාසය තමයි පූජකයෝ, priests. The special function of the priest was related to the law. පූජකයාගේ මූලික වගකීම් අතර විශේෂිත වගකීම වන්නේ නීතිය අනුසාර කරමින් නීතිය ප්‍රකාශ කිරීමට ඊශ්‍රායෙලී ජනතාවව මෙහෙයවීමයි. ඔවුන් නීතිය මූලික කරගත්තු පූජක වෘත්තියක් තිබුණේ. ඇදහිල්ල හෝ විශ්වාසය හෝ අත්දැකීම හෝ මූලික කරගත්තු ක්‍රමයක් නොවේ. නීතිය මූලික කරගත්තු ක්‍රමයක්. Since the law was both civil and ecclesiastical, their function was twofold. එතකොට ඊශ්‍රායෙල් සෙනගගේ නීතිය ලෞකිකයි, සිවිල් ලෝකයට අයිති, ඒ වගේම ආගමිකයි. එතකොට පූජකයාගේ ක්‍රමවේදය, පූජකයාගේ බලපැවැත්ම සිවිල් නීතියටත් සමාජීය නීතියටත් ආගමික නීතියටත් ඍජුව බලපෑම් කළා. එබැවින් පූජකයාව මිනිසුන් සෙව්වා. To declare, interpret and teach the law. එතකොට පූජකයාගේ වගකීම වුණේ ප්‍රකාශ කරන්න, to declare, interpret and teach the law. Declare the law, interpret the law, teach the law. නීතිය ප්‍රකාශ කළා, නීතිය නිර්වචනය කළා, නීතිය ඉගැන්වුවා. ලෙවී ව්‍යවස්ථාවේ 10 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ ඉඳලා 11. මලකායි නැත්නම් මලාකි පොතේ 2 පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. ඒ වගේම පූජකයාගේ අනිත් වගකීම වන්නේ to perform the sacrificial duties. ඔහුගේ අනිත් වගකීම වන්නේ තමන්ගේ කල්ට් එකට නැත්නම් ගෲප් එකට එහෙමත් නැත්නම් සංඝයට අදාළ වූ යාග හෝම වත් පිළිවෙත් සිද්ධ කිරීම. මේක තමයි පූජකයාගේ ඊගාව කාර්යය වුණේ. When apostasy came, the priests were in a large measure responsible for it. යම් කරදරයකදී, යම් ගැටලුවකදී, යම් දේව අපහාසයකදී, යම් අවුලකදී පූජකයාගේ වගකීමේ බැවින් ඉහළ තලයකට පැමිණෙනවා. හොසයා දිවසිවරයාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියත්, එසෙකියල්ගේ පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියත් අපට මේන් මොනවට උදාහරණ සපයනවා. එතකොට අපට දැන් දැක්කා ඉතා පැහැදිලිව 3 වෙනි වර්ගය උනේ වෙන කවුරුත් නෙමෙයි පූජකයා. 4 වෙනි වර්ගය මේ මිනිස්සු ඊළඟට කාගාවටද ගියේ? ඊළඟට ගියා දිවසිවරුන් ගාවට. මොකද්ද දිවසිවරයාගේ ක්‍රමවේදය වුණේ? The mission of the prophet was to communicate the divine role and word to the people of God Israel. ඊශ්‍රායලයට දෙවියන්ගේ වචනයත්, ප්‍රඥාවත්, දෙවියන්ගේ කැමැත්තත්, දෙවියන්ගේ ව්‍යවස්ථාවත් ප්‍රකාශ කිරීම ඊශ්‍රායෙලී දිවසිවරයා විසින් සිද්ධ කළා. පේන කිව්වේ නැහැ. පේන කිය මිනිසුන් රැවට්ටුවේ නැහැ. මීට පෙර සඳහන් කරපු අය එසේ කළා විය හැකි. දිවසිවරයාට එය කරන්න බැරුව ගියා. Though they did predict, ඇත්ත ඒගොල්ලෝ predict කළා. ඒගොල්ලෝ දිවස්වැකි කිව්වා අනාගතය පිළිබඳව. It may be said of them that so far as their work as a whole was concerned, they were proclaimers rather than predictors. Predictors ලා නෙමෙයි, predict කරන්නේ නැහැ, but the proclaimers. පණිවිඩයක් රැගෙන විත් එය ප්‍රකාශ කරන්නෝ මිසක් පේන කියන්නෝ නොවේ. පේන කීමක් ඊශ්‍රායලයේ දිවසාවලිය ඇතුලේ තිබුණේ නැත මා ආදරණීය දරුවනේ. ඉතින් බොහොම පැහැදිලි අපට මේ අනුව ඊශ්‍රායලී දිවසිවරයා ඉහළ තැනක හිටියා. ඊශ්‍රායලී දිවසිවරයාගේ වගකීම ඉහළ මට්ටමක තිබුණා. ඊශ්‍රායලී දිවසිවරයාගේ වගකීම වුණේ සමස්ත සමාජ සංස්ථාවම
ආගමික ආර්ථික දේශපාලනීය වෙනසකට විප්ලවයකට දෙවිඳුන්ගේ රාජ්‍යයේ උදාව උදෙසා මෙහෙවනු ලබන්නයි. එහිදී ඔහුගේ ජීවිතයත් ඔහුගේ පණිවිඩයත් එකක් වුණා. ඔහුගේ වචනත් ඔහුගේ දේශනාවත් ඔහුගේ ක්‍රමවේදයත් ක්‍රියාදාමයත් එකක් වුණා. දෙකක් වුණේ නැහැ. එකක් කියලා එකක් කරේ නැහැ. එකක් කරලා එකක් කිව්වේ නැහැ. කිව් දේ කරා කරපු දේ කිව්වා. එතකොට දිවසාවලිය තුල දිවසිවරයා අද්විතීය ලෙස ප්‍රගතිශීලී දිවසිවරයා සැබවින්ම කළේ දෙවි සමිදානන් වහන්සේව යාව ජීව කරපු එකයි ඊශ්‍රායෙල් සංඝයට. ඒ වගේම their purpose was to present Israel to repent and correct their views of what was to come. එන්නට තිබෙන දේ උදෙසා වෙනස් විය යුතු තැන් වෙනස් වෙන්න, උදුරන්න ඕන තියෙන තැන් උදුරන්න, කඩන්න ඕන තියෙන තැන් කඩන්න, බිඳින්න ඕන තියෙන තැන් බිඳින්න, ගොඩ නැගිය යුතු තැන් ගොඩ නගන්න. ඒකයි දිවසිවරයාගෙන් බලාපොරොත්තු වුණේ ඊශ්‍රායලය තුල. මේ පිළිබඳව සාක්ෂි දරන අපොස්තලවරුන්ගේ ක්‍රියාපොත 7 වෙනි පරිච්ඡේදයේ 51 වගන්තිය ඉඳලා 53 වගන්තිය දක්වා අපූර්ව උපහැරණ උදාහරණ අප වෙත සපයනවා. එබැවින් ප්‍රේමවන්ත දරුවෙනි, අපට පැහැදිලි මිනිස්සු දිවසිවරුන් ප්‍රොපේතවරුන් දිවසිවරුන් ළඟට ගියා. අනාගත වක්තෘන් හැටියට හිටු ඔවුන් සමිදානන් වහන්සේගේ රාජ්‍ය උදාව ප්‍රකාශ කළා. ඊළඟ වර්ගය, පස්වෙනි වර්ගය, මේ ජන සමාජය තුළ හිටපු පස්වෙනි වර්ගය තමයි සාමිස්ට් ගීතිකාකරුවෝ. ඔවුන් දේව ප්‍රශංසාවේ ප්‍රශංසා ගීත ගයමින්, ඔවුන් මෙසයානීක ගීත ගයමින්, ඔවුන් සියෝනයේ ගීත ගයමින්, ඔවුන් පශ්චත්තාපීක ගීත ගයමින්, songs of praise, songs of lamentations, songs of law, songs of Zion, songs of Messiah. මේ විදිහට විවිධ වර්ගවල ගීතිකා ගායනා කරමින් ඊශ්‍රායලය ගැන මහත් ලෙස දෙවිඳුන්ට කන්න ලව් කළා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, එබැවින් ගීතිකාව එහෙමත් නැත්නම් ගීතාවලියේ ගීතිකාකරු අතිශය ප්‍රබල චරිතයක් වුණා ඊශ්‍රායල් ජන සමාජය තුළ. They were poets or sweet singers. ඔවුන් මේ දේව ස්නේහය ඊශ්‍රායල් සෙනගට ගෙනෙන්න බොහෝ දේ කළා. 2 සාමුවෙල් 23 පරිච්ඡේදයේ 1 වගන්තියේ ගැන කතා කරනවා. From these came the psalms. මේ අයගෙන් තමයි ගීතාවලිය නිර්මිත වෙන්නේ. ගීතාවලියේ ගීතිකා 150ම දාවිද්ගේ නොවේයි. දාවිද්ගේ කතෘත්වයේ ඇති සුපස්ක්‍රිප්ෂන්ස් කියලා අපි කියනවා. දාවිද්ගේ කතෘත්වයේ ඇති ඒවා ඉතා සුළු ප්‍රමාණයයි. අනෙක් ඒවා ජන සමාජය තුළ මෙවැනි ගීතිකාකරුවන්ගෙන් බිහිවි සමාජ විඥානයේ නිර්වචනය කොට ඒට මාංශගත වූ ඒවයි. ඉතින් ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, ඔවුන් ගීතිකාකරුවන් ළඟට ගියා. Some reflect, others express, may foretell, but all seek to glorify God. හැම වෙලේම ගීතිකාකරුගේ මූලික පරමාර්ථය වුණේ සමහර විට ඔවුන් පරාවර්තනය කළා තමන් දැක්ක දේ, දුටුව දේ, අහපු දේ. සමහර අය තමන් තුළ ඇති දේව හඬ ප්‍රකාශ කළා. තවත් සමහර අය අනාගතය බලා කිව්වා. තවත් සමහර අය අනාගතයට ප්‍රතිපත්ති දුන්නා. මේ මොනව කළත් ඔවුන් කළේ දිවැසි කාර්යයි. දිවැසි කාර්යයේ මූලික අරමුණ වුණේ ඊශ්‍රායලී ශුද්ධ තැනන් වහන්සේව මහිමාන්විත ලෙස ස්ථාපිත කිරීමයි, ස්මතු කිරීමයි. ඉතින් ආදරණීය දරුවනි, ආදරණීය පුතේ, දුවේ, ඔබෙන් අදට මම සමුගන්නවා. දිවැසිවරුන් ගැන ඉගෙන ගන්න තව චුට්ටක් අපි ඉගෙන ගත්තා. දිවැසිවරුන්ට ආදරය කරන්න, දිවැසිවරුන් පසුපස්ස යන්න, දිවැසිවර ධර්මයේ පිළිබඳව අවබෝධයක් ගන්න අපි තව චුට්ටක් ඉස්සරහට ගියා. මා හිතනවා ඔබට මේ තේරුම් ගැනීමත් සමග දිවසාවලියේ දෝංකාරයට, දිවැසියේ දෝංකාරයට ඇතුළු වෙන්න බලය, සවිය, ශක්තිය, ආසාව දැන් ඉපදිලා කියලා. ඒ ආසාවත් එක්ක දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. ආයිත් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම අප සමිදානන් වහන්සේගේ ආත්මය වැగిරේවා. ඔබට ජේසු පිහිටයි.